පරම ගම්භීර ශ්‍රී සද්ධර්මයෙන් හදමඩල සූපත් කරන්නට සවන්පත් සිසාරා නැගෙන ධර්ම දේශනය. තෙරුවන් සරණයි සුපින්නොත් ඔබ සියලු දෙනාට. සියලු ප්‍රශංසා නින්දාවකින් කෙලවර වනවා සේම සියලු සැපයන් දුකකින් කෙලවර වන බවයි සම්බුද්ධ දේශනාව. සදහැවතුනි, ඒ නිසාවෙන්ම නොපමාව කුසල් රැස් කර ගන්නට මේ උතුම් සදහම් දේශනාවත් ඔබේ දිවියට මහෝපකාරී වේවා යන ප්‍රාර්ථනය සමගින් බෞද්ධයා ගුවන් විදුලියේ මේ පැයට නියමිත සදහම් දේශනාව ආරම්භ කිරීමටයි මේ සූදානම. අද දින මේ උතුම් වූ ධම්සභා මණ්ඩපය වෙත අපගේ ගෞරවනීය ආරාධනය පිළිගනිමින් වැඩම කොට වැඩහිඳින අතුරුගිරිය අබේවීර ධර්මායතනය රිදීමාලියද්ද පුරාණ මහාවිහාරයේ යන උභය මහා විහාරාධිපති කොළඹ දිස්ත්‍රික් පාලිගුරු උපදේශක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අවසරයි පූජ්‍යපාද කොටගම් වැල්ලේ සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ අප නමස්කාර පූරකව සාදුනාදදී උතුම් වූ ධම්සභා මණ්ඩපය වෙත පිළිගමු. සාදු සාදු සාදු. පුත්තලම ආනන්ද මාවතේ පදිංචි එල් හේමපාලද සිල්වා මහතාත් හැදල වත්තල පදිංචි දර්ශන සුබසිංහ මහතා ඇතුළු පවුලේ පින්වත් සියලු දෙනාත් ගොතටුවේ ඉමාලි පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාත් හෝමාගම ගලවිල වත්තේ පදිංචි අනෝමා විජේරත්න මහත්මිය හා නිහාල් මද්දුමගේ මහතාත් දෙනිපිටිය උඩුකාව ඉහළ වත්තේ පදිංචි පවුලේ පින්වත් සියලු දෙනාත් නුගේගොඩ කණ්ඩවත්ත පාරේ පදිංචි චරිත ජයසුමන මහතා ඇතුළු පවුලේ සුපින්වත් සියලු දෙනාත් මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා. එසේනම් සද්ධර්ම දේශනාව ආරම්භයට පෙර ආතුව අප සියලු දෙනා සාදුනාදයක් පවත්වා උතුම් වූ තිසරණ සහිත පංචශීලය සමාදන් වීම උදෙසා තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိ යං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိ යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိ යං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိ යම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိ යං පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိ යම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං ආමභන්තේ සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා කතමාච භික්ඛවේ සම්මා සති කායේ කායානුපස්සී විහෙරති
වේදනාසු වේදනානුපස්සී විහරති චිත්තේ චිත්තානුපස්සී විහරති ධම්මේසු ධම්මානුපස්සී විහරති වාසනාවන්ත සදැහැති පින්නතුනි, ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් දැන් සූදානම් වෙන්නේ ලක්වැසි ලෝවැසි සෑම සිත් සතන් සනසනු පිණිස උතුම් ධර්ම දානමය පින්කමක් සිදු කරමින් සද්ධර්ම ශ්‍රවණාබිලාෂී වන සුවහසක් සිත් සතන් මේ උතුම් සදහම් සිසිලෙන් සනසවන්නට උත්තුංග වූ ශ්‍රේෂ්ඨම දානය පූජා කරන වෙලාවයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් අතර ශ්‍රේෂ්ඨම දානයයි අපේ ආජීවයෙන් අපේ ජීවිත පැවැත්මෙන් අපි මේ වෙලාවේ ලෝකවාසී ලංකාවාසී හැමෝගෙම සිත් සතන් නිවනු පිණිසම මේ උතුම් දේශනය උපකාරයක්ම වේවා කියන පැතුම ඇති කරන්න. පින්තුනි, අද ධර්මානුශාසනය සඳහා අපි මාතෘකා කරගන්නේ සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය පිළිබඳව ඔබට ඥානය, සත්‍ය ඥානය තිබෙනවා. සත්‍ය ඥානය කියලා කියන්නේ ඔබ චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සතර සතිපට්ඨානය ගැන වචනයෙන් කියන්න, කතා කරන්න, විස්තර කරන්න ඔබට පුළුවන්. අපි මේ සතර සතිපට්ඨානය අපේ එදිනෙදා ජීවිතයට ගලපාගෙන ප්‍රතිඵල ලබන්නේ කොහොමද කියන කාරණය ගැනයි අද අපි සාකච්ඡා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ ලෞකික වශයෙන් කියන්නේ කෙලෙස් සහිතව සිටිමින්ම අපිට ආනිසංස 5ක් ලබාගත හැකි බව දේශනාවේ සඳහන් වෙනවා. එතකොට ලෝකෝත්තර වශයෙන් ආනිසංස 2ක් පිළිබඳවත් සඳහන් වෙනවා. මේ ලෞකික ජීවිතයේ දියුණුවටත් ලෝකෝත්තර ජීවිතයේ නිවීම සැනසීම කරා ගමන් කිරීමටත් අපි වැඩි යුතු වන්නේම සතර සතිපට්ඨානයයි. මන සිහියකින් දැන් අපි දන්නවා සම්මා සතිය. අපි මුලින්ම මේ සම්මා කියන වචනේ ඉගෙන ගන්න ඕන. ඉතින් අපි සම්මා කියලා කියන්නේ යහපත් කියන එකනේ. අපි ඉගෙන ගත්තේ අර්ථේ එහෙමත් නැතිනම් අපි දැනගත් අර්ථේ, ඉගෙනගත් අර්ථේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුව නම් අපේ සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘතඥාන කියලා ධර්ම අවබෝධයට ඥාන 3ක් ගැන කතා කරනවා. එයින් අපි සත්‍ය ඥානයෙන් දන්නවා සතිය කියලා කියන්නේ සිහිය. සම්මා කියලා කියන්නේ යහපත් සිහිය. දැන් මට යහපත් සිහිය තව කෙනෙකුට අයහපත් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. මට යහපත් වචන තව කෙනෙකුට අයහපත් වෙන්න පුළුවන්. නේද? එහෙමනම් අංග 8ම ওই විදිහෙන් බලන්න පුළුවන්.
එහෙමනම් භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ සම්මා කියලා කියන්නේ එහි ධර්මානුකූල අර්ථය නිවනට හැරුණ කියන එකයි. නිවනට හැරුණ. වචන ඇහුණත් සිහිය පැවැත්තුවත් හැමෝගෙම සිත් ඒ ඔස්සේ නිවනට යොමු වෙනවා නම් නිවෙනවා නම් සැනසෙනවා නම් අන්න ඒ සම්මා වාචා සම්මා සතියයි. එහෙනම් ඔබේ සිත නිසා ඔබ හිතන විදිහ නිසා ඔබේ නිවැසියන් ඔබේ ප්‍රේයයන් ඔබ ළඟින්ම සිටින අය නිවෙනවා නම් එයා හිතන ක්‍රමය කොච්චර හොඳද කියලා. අන්නේ නිවීම ඇති කරන තැන තමයි සම්මා සතිය. ඒ සඳහා වැඩිය යුත්තේ කායානුපස්සනාවයි වේදනානුපස්සනාවයි චිත්තානුපස්සනාවයි ධම්මානුපස්සනාවයි. සතර සතිපට්ඨානය වැඩිමෙන්මයි සම්මා සතියක් ලබන්න පුළුවන්. එහෙම නැතුව අපි එකිනෙක කෙනාට සාපේක්ෂව මගේ හිත හරි යහපත් සිතක් තියෙන කියලා කියන්න පුළුවන්. හැබැයි ඒක ධර්මයට සාපේක්ෂ වන්නේ නැහැ. Tamanට සාපේක්ෂව පුළුවන්. මම හොඳ සිහියකින් හොඳ වචන භාවිතා කරන ලෝකයට අයිති වෙලා ලෝකයේ සමග සසඳමින් කතා කරන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා ලෞකික ජීවිතය තුළ දැන් ලෞකිකත්වය තුළ සිටිමින්ම සතර සතිපට්ඨානයේ වඩන කෙනෙකුට සම්මා සතිය දියුණු කරගත්ත කෙනෙකුට ආනිසංස 5ක් ලැබෙනවා. සත්තානං විසුද්ධිය. විසුද්ධිය කියලා කියන්නේ පිරිසිදුකම. පිරිසිදුකම අපිට තියෙනවා. හැබැයි චිත්ත පාරිශුද්ධිය නැහැ. හිත හැම වෙලාවෙම ලෙඩ වෙනවා. පෙනෙන අරමුණු, ඇහෙන ශබ්ද, දැනෙන ගඳ සුවඳ, රසයන්, ස්පර්ශයන්, ධර්මතාවයන් මුල් කරගෙන හිත නිතරම වෙනස් වෙනවා. ක්ෂණයක් පාසා. ක්ෂණයක් පාසා කියලා කියන්නේ පින්නතුනි තප්පරයකට 25000 වාරයක්. එතකොට තප්පරය කොයිතරම් පුංචි කාලයක්ද? අන්න ඒ වාරයක් පාසා. ඒ කියන්නේ තප්පරයකට 25000 වාරයක්. හිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් දෝලණය වෙමින් පවතින්නේ. ඒ කියන්නේ නිතරම හිත අපිරිසිදුව පවතිනවා. අපිරිසිදු හිත පිරිසිදු කරන්නට තියෙන එකම වැඩපිළිවෙල සතර සතිපට්ඨානෙ වැඩිමයි. දැන් බලන්න හිත පිරිසිදුයි නම් එයාගේ හිත සම්මා සතියක්. ඒ කියන්නේ නිවන පැත්තට එයා හිතන විදිහ, එයා කල්පනා කරන විදිහ, එයා මානසිකාර කරන විදිහ හැම එකක්ම බලපාන්නේ නිවන පැත්තට. සැනසෙන පැත්තට. තමාටත් අනුන්ටත්. අපි දැන් හිතලා යමක් මේ ශාලාව තුල කරනවා. හිතලා අපි බණ අහනවා. එහෙනම් මම බණ අහන එක මගේ දේශනාව තව කෙනෙක් මම හිතන විදිහට තව කෙනෙක්ට හිරිහැරයක් කරදරයක් නොවන තැනට මගේ ආජීවය සම්මා කරනවා. එතකොට මගේ සිහිය එහෙනම් සම්මා සතියක්ම වෙන්න ඕන. සතර සතිපට්ඨානයේ වඩන කෙනෙකුට කෙලෙස් තුල සිටම පිරිසිදු හිතක් ලබන්න පුළුවන්. Tamanට සාපේක්ෂව මගේ හිතේ පිරිසිදුකම මම හිතන විදිය ලෝකයට ලෝකයා ගැන මා වටා සිටින අය ගැන මම හිතන විදිය සැනසෙන ස්වභාවයකින් කියලා Tamanට මේ ජීවිතේම ආනිසංස ලැබෙනවා. ඊළඟට පින්නතුනි සතර සතිපට්ඨානය වඩන්නෙකුට තව දුරටත් මේ කෙලෙස් සහිත ලෝකේම අපිට එළඹෙන නොයෙක් දුක් පීඩාවන් වලට
සහනය ලැබෙනවා. දෙවැනි ආනිසංසය තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. සත්තානං විසුද්ධිය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. දුක් අත්තංගමයට. අත්තංගමය කියලා කියන්නේ දැන් දුක කාගේ එකක්ද? අපි කරගෙන තියෙන්නේ. හැබැයි මේ දුක කොහෙට අයිති එකක්ද? ලෝකයට අයිති එකක්. මම ලෝකයට අයිති නම් මට දුක උරුම වෙනවා. හැබැයි මේ දුක මගේ නොවන එකක්. අත්තංගමය පිළිබඳව අවබෝධය. දුක අත්තංගමය, දුක්ඛ දෝමනස්සානම් දොම්නස පසුතැවිල්ල අත්තංගමය. අපි කැමති ඒවා අතහරින්න. ඒ වගේම පින්නතුනි ශෝක සමතික්කමාය. ශෝක කියලා කියන්නේ ශෝකේ උපදින්නේ නැද්ද ජීවිතේ? අදින් පසුව උපදිනවා. දැන් අපි ළඟ වා පිත් සෙම් තියෙනවා. තියෙන්න ඕනිද අයින් වෙන්න ඕනිද? තියෙන්න ඕන. හැබැයි කොයි විදිහටද? සමනය වෙලා. වා පිත් සෙම් සමනය කරන්නේ කොහොමද? කොත්තමල්ලි බීලා. නේ? එතකොට මොකද වෙන්නේ? වාත පිත්ත සෙම සමනය වෙලා තියෙනවා. ඒක මං කිව්වේ උදාහරණයකට තේරුම් ගන්න. එහෙම සමනය වෙලා තියෙනකොට අපිට ප්‍රශ්නයක් නැහැ. නේ? එහෙම නොවුනොත් සොටු දීර ගහනවා, කැස්ස එනවා, කතා කරන්න අපහසුතාවයන් එනවා. මේක සමනය නොවුනා. සිහිය හරියට පවත්වා ගන්න බෑ. ශෝක සමනය කරගන්න ක්‍රම වැඩ පිළිවෙල දන්නේ නැතිනම්. ශෝකය නිසා ජීවිතයෙන් වන්දි ගෙවපු අය ඕන තරම් ඉන්නවා. ශෝක සමතික්කමාය. ශෝකය සමනය කරන්න තියෙන හොඳම කසාය සතර සතිපට්ඨානය. මේ සතර සතිපට්ඨානය එදා කුරු රට වැසියෝ ලිඳ ළඟ කතා කළා. දැන් අපි අද මොනවද කතා කරන්නේ? හිත හදන වැඩපිළිවෙලේ දුක් දුම්නස් දුරු කරගන්න, ශෝක පරිදේව නැති කරගන්න. අපි ඒව ගැනම කතා කරනවා. ඒ සඳහා තියෙන වැඩපිළිවෙලක් ගැන අපේ කතාව අඩුයි. එහෙමනම් ශෝකය සමනය කරගන්න. ශෝකය නැති කරන්න පුළුවන්ද? දැන් අපිට මව නැතිවීම, පියා නැතිවීම, ස්වාමියා නැතිවීම, ස්වාමි දියණි නැතිවීම, දූ පුතුන් නැතිවීම ශෝකයට හේතුවක්. ශෝකයට හේතුවක්නේ. දැන් මෙතින් පස්සේ ශෝක උපදින්නේ නැති වෙයිද? උපදිනවා. මොකක් හරි හේතුවක් මුල් කරගෙන ශෝක උපදිනවා. එහෙනම් හරියට අර වාපිත්සෙන් තියෙනවා සමනය වෙලා තිබුණොත් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ලෞකික ජීවිතේ ශෝකය සමනය කරගන්න සතර සතිපට්ඨානෙ වඩන්න. එතකොට ඔබේ ජීවිතේට විවිධාකාරයෙන් ගලාගෙන එන ශෝක අනන්තවත් තියෙනවා. පරිදේව සමතික්කමාය. පරිදේව කියලා කියන්නේ මොකක්ද? අපි අර වචනෙට කියන්නේ කියව කීවා දුක් වෙනවා කියලා. පෙර තමන්ට වෙච්ච දුක් පීඩාවක් මතක් කර කර මොකද වෙන්නේ? අපි දුකටපත් වෙනවා. ඒක ලෝකයට අයිති වෙලා හේතු ප්‍රත්‍යයන් අනුව සිදු වෙලා ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා ඉවරයි. හැබැයි හිත මොකද කරන්නේ? ඒකෙන් ලෙඩ වෙනවා. ඒ ලෙඩ වෙන්න හේතුව මොකක්ද? සතර සතිපට්ඨානේ නොවැඩීම. එහෙමනම් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවට අනුව ලෞකිකත්වයේ තුලම දැන් ආනිසංස 3ක් ගැන අපි කතා කළා. කෙටියෙන් අපි පහම සාකච්ඡා කළා. දැන් අපි බලමු සිත පිරිසිදු කිරීම. ඊළඟට ශෝක සමනය කිරීම. නැති කිරීම නෙවෙයි.
සමනය කිරීම. පරිදේව සමනය කර ගැනීම. ශෝක සමනය කරනවා, පරිදේව තියෙනවා. දැන් අපේ හිතවල නැද්ද කියව දුක් විඳින්න හේතු? කෙලවරක ඉඳලා පටන් ගත්තොත් ඕන තරම් අපේ හිතවල පරිදේව තියෙනවා. හැබැයි ඒවා සමනය කරගෙන ඉන්නවා. ඊළඟට දුක්ඛ අපි මුලින් සිහිපත් කළ අත්ංගමාය. දුක්ඛ අත්ංගමාය. දුක කාට අයිති එකක්ද? මගේ දුකද? ඒ සක්කාය දිට්ඨිය මේ ස්කන්ධ පංචකයට බැඳිලා ඉන්න නිසා දුක මගේ කරගෙන. දුක මගේ වෙච්ච නිසා මට දැඩි දුක් පීඩාවන් දැනෙන්න පටන්ගෙන. හැබැයි දුක මොකද කරන්න ඕන? ඒක සමනය කරන්න නෙවෙයි ඕනේ. දුක මොකද කරන්න ඕන? සමනය කරනවා නෙවෙයි අත්ංගමය. අතහරින්න ඕන. ඇයි? දුක පින්නතුනි ලෝකයට අයිති එකක්. දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතා. මේ ලෝකේ පිහිටලා තියෙන්නේ දුක මත. අපි හිතමු මේ ශාලාවම දැන් AC කරපු කාමරයක් මේ ශාලාව. මේ සිසිල මට නොදැනේවා කිව්වට නොදැනී තියෙනවද? දැනෙනවා. අපි හැමෝටම ස්පර්ශ වෙනවා. ඇයි? අපි මේ ශාලාව තුල සිටින නිසා. ශාලාව සිසිල් ගතියෙන් යුක්තයි. සිසිල් සහිත ශාලාවට පැමිණීමයි දුකට හේතුව. සිසිලට හේතුව. එහෙනම් දුකට හේතුව මොකක්ද? දුක් සහිත ලෝකයට පිහිටලා තියෙන්නෙම දුකේ. ඇවිල්ලා කියන දුක මට එපා කියලා. පුළුවන් ද කරන්න? බෑ. අනේ ওই දුක් මට නම් විඳින්න බෑ කියනවා. සාමාන්‍ය ජීවිතයේ ස්වභාවයකනේ. හැබැයි අපිට පුළුවන් දුකින් මිදෙන්න. සමනය කරන්නත් බෑ. පුළුවන් අපිට නුවණ තියෙනවා නම් මේ දුක මට අයිති එකක් නෙවෙයි. දැන් එහෙනම් අපිට තේරෙන්න ඕන මේ සිසිලෙන් මිදෙන්න නම් මෙන් එළියට යන්න ඕන. අන්න ඒ වගේ දුකින් මිදෙන්නට නම් මම දුක අතහරින්න ඕන. අන්න ඒක දිනපතා දැනෙනවා නම් දැන් ඔය අතන මේ කියනකොට යමක් තේරෙනවා වගේ මේ දුකින් මිදෙන ක්‍රමය අත්ංගමයම කරන්න ඕන. දුක අතහරින්න ඕන. දුකින් පිරිච්ච තැනින් ඉවත් වෙන්න ඕන. දුක මත නම් ලෝකේ පිහිටලා තියෙන්නේ. ඒකට ඇවිල්ලා දුකින් මිදෙන්න පුළුවන් කමක් නැහැ. එතන ඉඳලා බෑ. ඒ නිසා සතර සතිපට්ඨානෙ වඩන කෙනෙකුට දැනෙන්න පටන් ගන්නවා. බලන්නකෝ ආනිසංසය මොකක්ද? දුකින් දුක අත්හැරීමෙන් තමන්ට සැපය ලැබෙනවා කියන අවබෝධය මේ කෙලෙස් සහිතව ඉඳලම තේරෙනවා. එහෙම නැතුව අපි දුකට හේතුවට දුක නැති කරගන්න අපි කොයි තරම් දේවල් කරනවද? ඉරියව්ව බලන ඔය වාඩිලා ඉන්න ඉරියව්ව තුල තියෙන දුක් නැති කරගන්න කොච්චර දේවල් කරනවද? හැබැයි නැති වෙනවද? ඉරියව්වෙන් ඉරියව්වට දුක විවිධ ස්වරූපයෙන් උපදිනවා. නේ? වේදනාවන් හට ගන්නවා. එහෙනම් දුක මොකද කරන්න ඕන? එක මම නොවන එකක්, මගේ නොවන එකක් බව අවබෝධ කරගන්න ඕන. දුක් නැති කරන්න නම් එහෙනම් කෙටියෙන්ම මොකද්ද කරන්න ඕන? මම නැති කරන්න ඕන. දුක නැති කරන්න නම් මම නැති කරන්න ඕන. මම නැති කළොත් දුක් විඳින්න, දුක් හදන්න තැනක් නැහැ. මම නැති කිරීම කියලා කියන්නේ සක්කාය දිට්ඨිය. මම මගේ කියන හේතුව නිසාම තමයි දුක මට ඇවිල්ලා තියෙන්නේ. බලන්න. එහෙනම් දුක්ඛං අත්ංගමාය, දුක අත්හරින්න ආනිසංසයක්. කෙලෙස් සහිතවම ඉඳලා දුක් අත්හරින්න. දුක තිබේවි. හැබැයි ඒකත් එක්ක අපි ගැටිලා වැඩක් නැහැ. මව නැතිවීමේ දුක. හඬලා වැළපිලා ශෝක වෙලා දත් මිටි කාලා කෑකෝ ගහලා වැඩක් නැහැ. ඇයි?
ඒක තමයි ලෝකයේ හැටි. අන්න ඒක තේරුම් ගත්තොත් ලෞකික ජීවිතයට ආනිසංසයක්. දුක්ඛ අත්තංගමාය. දෝමනස්සානං අත්තංගමාය. පස්වෙනි ආනිසංසය මොකක්ද? දොම්නස. දොම්නස කියලා කියන්නේ සිත් ඇවුල්. නැද්ද ජීවිතේ? මතක් කරනකොට තේනවා සිත් ඇවුල්. අන්න ඒවා ජීවිතේ දිනන්නට ලෞකිකත්වයවත් සාර්ථකත්වයට අරගෙන යන්න උපකාර වෙන්නේ නැහැ. සිත් ඇවුල් හැමදාම ඊයේ මට මෙහෙම වුණා. ගිය අවුරුද්දෙත් මෙහෙමයි වුනේ. දැන් ලබන අවුරුද්දෙත් මෙහෙම වෙයි. අපි නිතරම ඉන්නේ සිත පීඩාවෙන්, තැවුලෙන්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ තවත් අත්හරින්න දෙයක් වෙන්නනවා. මොකක්ද? සිත් ඇවුල්. දොම්නස. බුදුරජාණන් වහන්සේ දෝමනස්ස. දොම්නසත් අතහරින්න ඕන. ඔන්න ඔය ආනිසංස පහම ලැබෙන්නේ මොකෙන්ද? සතර සතිපට්ඨානය වැඩීමෙන්, කෙලෙස් සහිතවම සිටීමෙන්. සිත පිරිසිදු වෙනවා. ශෝක සමනය වෙනවා. ශෝක පරිදේව සමනය වෙනවා. දුක අත්හරිනවා. දුක තියෙනවා. හැබැයි අත්හරලා ඉන්නවා. දොම්නස අත්හරිනවා. බලන්න ලෞකිකත්වයේ තුලම ආනිසංස පහක් ලැබෙනවා. ඔය ටිකකින් මිදුණ කොච්චර ලස්සන වේද ජීවිතේ. නේ? ඔය ටිකකින් මිදුනොත් ජීවිතේ කොච්චර ලස්සන වේද? ඊළඟට ලෝකෝත්තර වශයෙන් නිබ්බානස සච්චි කිරියාය. ඒ වගේම ලෝකෝත්තර පැත්තට ගියාම තවත් ආනිසංස දෙකක් ලැබෙනවා. ඒ ආනිසංස දෙක අපි වැඩි මේ වෙලාවේ සාකච්ඡා කරනවා නෙවෙයි. ලෞකිකත්වයේ තුල අපේ සිතෙහි මේ කියන ආනිසංස පහෙන් ශක්තිමත් වෙනකොට අපිට මේ කාරණා පහ නිසාම කෙලෙස් සහිත ලෝකයේ තුලම ඉඳලා නුවණක් ලැබෙනවා. ඥායස්සාදිගමාය. ඥායස්සාදිගමාය. නුවණ නැද්ද අපිට? තියෙනවා. හැබැයි මේ කරුණු පහෙන් සන්නද්ධ වෙනකොට ආනිසංස පහ ලැබෙනකොට මෙයාට මෙතෙක් නොදකපු දෙයක් දකින්න පුළුවන්. අර පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා කිව්වේ ඒකනේ. මේ කරුණු පහෙන් මේ ආනිසංස පහ ලෞකිකත්වයේ තුලම ලබනකොට ඥායස්සාදිගමාය. නුවණ ලැබෙන්න පටන් ගන්නවා. ඒ නුවණ තමයි පින්නතුනි චතුසත්‍ය සම්මාදිට්ඨිය. මේ ලෝකය දුකයි. මේ ලෝකයේ දුකයි. කුමන ජාතිකයෙක් වුවත්, කුමන ආගමිකයෙක් වුවත්, කුමන ආකාරයෙන් කෙලෙසින් ජීවත් වුණත් මේ ජීවිතේ තියෙන්නේ මොකක්ද? දුක. අන ඥායස් අධිගමාය. මේ පැත්තට යනකොට ඒක ලෞකිකත්වයෙන් එතරට ගිය ලෝකෝත්තර භවයේ නුවණ. දුක ඇත්තයි. දුක නැවත නැවත සමුදය වෙනවා. සමුදය වෙනවා. සමුදය ධම්මානුපස්සීවා කියලා කියන සමුදය වෙනවා. එක දුකක් නැති වෙන්නේ තව දුකක් ඇති කරගෙන. ඒ නිසා දුක අතහැරලා ඉන්නකොට මේ ජීවිතේ ලෞකිකත්වයේ තුල යම් සැනසීමක් තියෙනවා. හැබැයි නුවණ ලැබෙන කෙනාට තේරෙනවා ඔය දුකේ ස්වභාවය තමයි එක දුකක් නැති වෙන්නේ තව දුකක් හදාගෙන. ඥායස් අධිගමාය. නුවණ ඉහළටම දියුණු වෙන තැන තමයි මේ වැටහීම දැනෙන්නේ. දැන් අපිට ඔය දැනෙන්නේ මොකෙන්ද? සත්‍ය ඥාණයෙන් අහලා, දේශනාවකින් අහලා, කියවලා, තේරුම් අරගෙන ඒත් අපි තේරුම් ගන්න කොහේ ඉඳලාද? ලෞකිකත්වයේ තුල ඉඳලා. ඒ නිසා අපිට මේක ලැබිලා නැහැ. හැබැයි අපි දන්නවා. ඥායස් අධිගමාය. එතකොට දුකත්, දුකට හේතුවත්, දුක නැති කිරීමත්, දුක නැති කරන මාවතත් දැන ගැනීම ඥායස් අධිගමාය. නැතිනම් චතුසත්‍ය සම්මාදිට්ඨිය ඇතිවීමයි. එවිට නිබ්බානස්ස සච්චි කිරියාය. ආනිසංස දෙකයි. නිවන සාක්ෂාත් වෙනවා. එයා සංසාර දුකින් අත මිදුණු ලෝකයෙන් එතර වුණු කෙනෙක් බවට පත් වෙනවා.
දැන් ලෞකිකත්වයේ තුලට මේ ආනිසංස පහ ගෙනෙන්නටත් ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය කියන මේ ලෝකෝත්තරත්වයට අදාළ ආනිසංස දෙක ලබන්නටත් කරන්න ඕනේ මොකක්ද? සතර සතිපට්ඨානෙ වඩන එක. දැන් ඔය ඇත ඕන තරම් සතර සතිපට්ඨානය ගැන බණ අහලා තියෙනවා. දැන් ඒක වඩනකොට ලැබෙන ඵල ටික තමයි මම මේ කිව්වේ. දැන් ওই ප්‍රතිඵල ලබන්න නම් මොකද්ද කරන්න ඕන? සතර සතිපට්ඨානෙ වඩන්න ඕන. ඒ වඩන ආකාරය පිළිබඳව සරලව කෙලෙස් සහිත ජීවිතේ කොහොමද අපි මේක පුරුදු කරන්නේ? සතර සතිපට්ඨානය කියලා කියන්නේ පින්නතුනි කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. කායානුපස්සනා වඩන්න පුළුවන් ආශ්වාසය දිහා බලාගෙන ඉඳලා, ඉරියව් දිහා බලාගෙන ඉඳලා, වේදනාව නව ආකාරයකින් මේ කය උපදිනවා. සුඛ දුක්ඛ අදුක්කම සුඛ සාමිස නිරාමිස වශයෙන් ඊළඟට වේදනාව සිතුවිලි පහළ වෙනවා බලන්න. දැන් අපිට හැම මොහොතකම සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. තම තමන්ටම සාපේක්ෂව මේ මගේ හිතේ ද්වේෂය ඇති වෙච්ච වෙලාවයි, මේ රාගය ඇති වෙච්ච වෙලාවයි, මේ මෝහය ඇති වෙච්ච වෙලාවයි කියලා තමන්ටම පේනවනේ. දැන් අපි වැඩි හරියක් කරන්නේ මොකක්ද? තමන්ගේ දෝෂ දකින්නට වඩා අනුන්ගේ දෝෂනේ බලන්නේ. අර කියන්නේ කියමනක් තියෙනවනේ. නේ? තමා වරදස නොදිස්නේ, මෙරමා දොස්ම දිස්නේ. අනුන්ගේ වැරදි පේනවා. හැබැයි මගේ වරද මට පේන්නේ. ඒක තමයි අවිද්‍යාව. නේ? කොයිතරම්නම් අපි එහෙම කතා කරනවද? අනුන්ගේ වැරදි අපිට හොඳට පේනවා. තමන්ගේ වරද පේන්නේ අපිත් සසරනේ. ඒ නිසා අපි දිහා අපි බලන්න ඕන. අපකස්සේව කායං අපකස්සේව චිත්තං සිතත් කයත් අප පැත්තටම හරවලා බලන්න. කායානුපස්සනා. එතකොට මේකේ ඇති දේ පේනවා. නේ? කුණප කොටස් 32යි. මේකේ ඉතින් මේ හැප්පෙන්න ගහ බැන ගන්න දෙයක් නැහැ. මේක හේතු ප්‍රත්‍ය න්‍යායයන්ගෙන් හටගත් එකක්. ඔන්න බලනවා අපි දිහා. කායානුපස්සනාවෙන්, වේදනානුපස්සනාවෙන්, චිත්තානුපස්සනාවෙන්. සිතුවිලි අර දෙතිස් කුණපයත් එක්ක විවිධාකාරයෙන් ඇති වෙනවා. ඊළඟට ධර්මතාවය. නීවරණ වලින් යටපත් වෙලා, වැහිලා. ඒකම උපාදාන ස්කන්ධ හදාගෙන, ස්කන්ධ පංචකෙම උපාදාන කරගෙන, රූප වේදනා සංඥා සංකාර වශයෙන් ආයතන වලින් එන අරමුණු වලට ප්‍රතිචාර දක්වන්නේ ප්‍රියයි, අමිහිරි, මිහිරි, අමිහිරි ඔය විදිහට. හැම දවසකම එහෙමනේ. හැම උදාවන දවසකම එහෙමනේ. අද හොඳයි, අද ලස්සන දවසක්, අද නම් එපා වුණු දිනයක්. ඔය දෙක තමයි තියෙන්නේ. එහෙනම් බලන්න ආයතන වලින් එන අරමුණු වලට අපි දක්වන ප්‍රතිචාර. එතකොට නීවරණ පබ්බයත් ඊළඟට පංච උපාදානස්කන්ධ පබ්බයත් ඊළඟට ආයතන පබ්බය ඊළඟට බෝධ්‍යංග මේ ටික දියුණු වීගෙන එනකොට පින්නතුනේ ලෝකේ අපි හරියට පැලයක් කිටුවනවා වගේ. දැන් මේ බණ අහනකොට අපිට හිතෙනවා ඇත්ත තමයි කියලා. හරියට පැලයක් හිටෙව්වා වගේ. හැබැයි වතුර දාන්නේ බෙහෙත් දාන්නේ පොහොර දාන්නේ නැති නිසා නෙමෙයි. ඒකට අදාළ පොහොර අපිනේ දාන්න ඕන නේ. බෙහෙත් පොහොර දාලා මේක පිරිසිදු කරලා පවිත්‍ර කරලා නිතර බලලා අවශ්‍ය කරන වැඩපිළිවෙල නැහැ. වැඩපිළිවෙල මොකක්ද? සතර සතිපට්ඨානය. එහෙනම් සති සම්බොජ්ජංග සිහිය පිහිටවනවා කියන මම මේ විදිහට කියන්නේ තේරුම් ගන්න. පැලයක් හිටවනවා. දැන් මම සිහිය පිහිටවා ගන්න. බයි හිටෙව්ව විතරයි. ආයෙ පස්සේ ඵල හොයාගෙන එනකොට ඒකේ ප්‍රතිඵලයක් නැහැ. මැරිච්ච තැනක් හොයාගන්නත් නැහැ. බණක් අහනකොට අපට දැනෙන අවබෝධය හරියට බෝධ්‍යංග ධර්ම වගේ පින්නතුණි ඒවා පැල. ඒවා අංකුර. සති සම්බොජ්ජංග, ධම්මවිචය සම්බොජ්ජංග, විරිය සම්බොජ්ජංග, පීති සම්බොජ්ජංග, පස්සද්ධි සම්බොජ්ජංග, සමාධි සම්බොජ්ජංග, උපේක්ඛා සම්බොජ්ජංග. හිතට ඔය කියන ඔක්කොම ඇති වෙනවා.
යන්නේ ඇති වෙන දේ හිතවන පැලය ඊළඟට මොකද කරන්න ඕන? ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරමින් අර පැල පෝෂණය කරන්න ඕන. එවිටයි ලෝකේ මධ්‍යස්ථ තැනට එළවෙන්නේ. තථාගතේන අபிසම්බුද්ධා භාග්‍යතුන් වහන්සේ විසින් පෙන්වූ නුවණ ලැබෙන්නේ. චක්කුකරණී ඥානකරණී. දැන් බලන්න එහෙනම් ඒ සඳහා වැඩපිළිවෙලකුත් කොච්චර වාසනාවන්තද අපි. වැඩපිළිවෙලකුත් පෙන්වලා තියෙනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකෙන් අංග 3ක් රකින්න, අංග 3ක් වඩන්න, අංග දෙකක් අවබෝධ කරගන්න. වාචා, කම්මන්ත, ආජීව. මොකද කරන්න ඕනේ? රකින්න ඕන. වචන රැක්කේ නැතිනම් කොච්චර පාඩු වෙලා තියෙනවද? වචන නිසා. එහෙනම් අර පැලකල අංග නැතිනම් බෝධ්‍යංග රෝපණය කිරීම තමයි, වැඩි දියුණු කිරීම තමයි, මල්පල හට ගන්න අවස්ථාවට ගෙන ඒම තමයි මොකක්ද කියන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වාචා රකින්න ඕනිද නැද්ද? පිරිමි කෙනෙක් නම් වචන දවසකට ආයාසයකින් තොරව 7500ක් කියනවා. රකින්න ඕන. මව් පක්ෂයේ, ස්ත්‍රී පක්ෂයේ දවසකට 20000ක්. ඒක ජීව විද්‍යාත්මකයි. බලන්න ඇත්තද බොරුද කියලා. වචන 20000ක් ආයාසයකින් තොරව ගලාගෙන එනවා. ඒකට රකින්න ඕන. රැක ගන්න ඕන. වචන ආවටම දහන්න හොඳ නෑ එළියට. අන්න සම්මා වාචා. නේ? වචන රකින්නවා. ආජීවය රකින්නවා. කම්මන්තේ රකින්නවා. කර්මාන්ත. ආජීවය කියලා කියන්නේ ජීවිතේ පවත්තන විදිය. දැන් ඔබ මෙතනින් නැගිටලා යනකොට ආය කෙනෙකුට ඒ ඔබ නැගිටපු තැන දැකලා දුක් අපෝ කවුද වාලේ හිටියද දන්නේ. දැන් අපි කියමුකෝ උදෑසනට ඇඳෙන් නැගිට්ටට පස්සේ මල ප්‍රේතෙක් නිදාගත් තැනක් වගේ තිබුණොත් දකින්න හැමෝගෙම හිත සම්මා වෙයිද? නෑ. එයාට සමහරට සම්මා වෙන්න පුළුවන්. කමක් නෑ ඔන්න ඔය කියලා. හැබැයි ඔබ උදින්ම නැගිටිනකොට ඔබේ ආසනය නින්දට යනකොට තිබුණා වගේ ලස්සනට තියලා හැමෝම නැගිට්ටොත් ගෙදර හැමෝම සම්මා වෙයිද නැද්ද? හිතවලට සහනයක් එයිද නැද්ද? ආජීවය ජීවත් වෙන විදිය රැක ගන්න ඕන. ඔය ලෞකිකත්වයේ තුලම මේක පටන් ගන්න පුළුවන්. ඒ ටික නෑනේ. කොච්චර සමහරට බණ ඇහුවත් ඔබ නිදාගෙන ඉන්න නිදි යහන ගැන හිතුවොත්. නැගිටලාට පස්සේ ඒක පිළියෙල කළ තියෙන විදිය ගැන හිතුවොත්. ඔබ ඇඳුම් පැළඳුම් ඇඳලා දාන තැන් ගැන හිතුවොත්. සාමාන්‍ය ජීවිතයට මේක අදාළ කරගත්තොත්. ඔබ ආහාර අනුභව කරන විදිය. තව කෙනෙක් බලන ඉඳලා අප්‍රසාදයක් නම් ඇති උනේ. සම්මාද? ඔබේ ආජීවයේ නෑ. එහෙනම් ඔබ කෑම කන විදිය බලලා කෙනෙක්ගේ හිත නිවුණා නම් සම්මා ජීව. එහෙනම් ඔබේ ආජීවය සියලුම කාරණාවන් සම්මා වුණොත්. ඒක තමයි අර පැලවලට දාන පොහොර. අර හිටවගත්ත පැලවලට දාන පොහොර. ඉතින් අපි පැල හිටවල පොහොර දාන්නේ නැහැ. මේ බෙහෙත් දෙන්නේ නිතර බලන්නේ නැහැ. ඊළඟට වායාම, වීර්ය, සති, සිහිය අද මාතෘකාව. සිහිය, සමාධිය වඩන්න ඕන. හැම දවසකම බලන්න ඕන මගේ සිහිය කොහොමද පවතින්නේ? අඩු වැඩි වෙන අයුරු. අඩු වෙනවා නම් සතිපට්ඨානෙ වඩා ගන්න ඕන. එතන තමයි ප්‍රශ්නේ. ඊළඟට දිට්ඨි සංකප්ප දෙක අවබෝධයෙන්. ඒ දිට්ඨි සංකප්ප දෙක තුල තමයි ඥායස්ස අධිගමාය. අන්න සම්මා දිට්ඨි ලැබෙනවා කියන්නේ ඥායස්ස අධිගමාය. නුවණ ලැබෙනවා. නිබ්බානස්ස සච්ච කිරියාය. දිට්ඨි සංකප්ප කියන අංග දෙක ප්‍රඥාවටනේ අයිති වෙන්නේ. දිට්ඨි සහ සංකප්ප දෙක අයිති වෙන්නේ ප්‍රඥාවට. ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය. එයාගේ අදහස් සංකල්ප හොඳයි. ඒ නිසා එදිනෙදා ජීවිතේට ඔය අංග 8ම හරියට ගලපගත්තොත් ඔබ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනකොට බෝධ්‍යංග ධර්ම මල්පල හට ගන්න පටන් ගන්නවා.
බෝධ්‍යංග ධර්ම දියුණු වෙනවා කියලා කියන්නේ ඔබේ ඉන්ද්‍රිය ධර්මයන් බල සම්පන්න වෙනවා. සද්ධා බල, සද්ඉන්ද්‍රිය, ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙනවා. ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙනකොට ඔබේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුව සත්තිස් බෝධිපාක්ෂික ධර්මවල කතා කරන සතර සතිපට්ඨානෙ, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉර්ධිපාද. ඉර්ධිපාද වැඩෙනවා. සම්‍යක් ප්‍රධාන වීරිය ඇති වෙනවා. සතර සතිපට්ඨානෙ පිහිටෙනවා. සතර සතිපට්ඨානෙ පිහිටනකොට ලෞකිකත්වයෙන් ආනිසංස 5ක් ලැබෙනවා. ලෝකෝත්තර භවට යනකොට ආනිසංස 2ක් ලැබෙනවා. බලන්න මේ දේශනාව මේ වෙලාවේ හැටියටයි මේ සඳහන් කළේ. මේක හරියට චක්‍රයක් වගේ හොඳට තේරුම් ගත්තොත් ලස්සන ගෘහ ජීවිතයක. දුක් සහිත ලෝකේ සැහැල්ලුවෙන් ජීවත් වෙමින් නිවන කරා සිත මෙහෙවාගෙන නිවන් අවබෝධයට යහපත් සිහිය නැතිනම් නිවනට හැරුණු සිහියක් පවත්වාගෙන සම්මා කියන එකේ ධර්මානුකූල අර්ථේ නිවනට හැරුණා කියන එකයි. එහෙනම් ඔබේ එදිනෙදා කටයුතු, ඔබේ එදිනෙදා වචන, ඒ වගේම ඔබේ එදිනෙදා කර්මාන්ත, එදිනෙදා ඔබේ ඇතිවෙන උත්සාහය, මේ බණ අහන්නත් උත්සාහයක් තියෙන්නේ. හැම දෙයකටම. එහෙනම් මේ අංග 8 ඇති වෙලා නැති වෙලා යනවා කියන එක තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. වචන තියෙන්නේ අපිට විතරද? ඔක්කොටම තියෙනවා. මේ ධර්මය ලෝකයට පොදු එකක්. මේ හැමෝම කතා කරනවා. ඒ නිසා අපිට භාග්‍යතුන් වහන්සේ පෙන්වුවේ මේ කරන කතාව සම්මා කරගන්න. නිවන පැත්තට යොමු කරගන්න. අන්න ඒ මාවතේ ගමන් කළොත් අප හැමටත් සංසාර විමුක්තියක් බලාපොරොත්තු වෙන්නට පුළුවන් පින්නතුනි. ඒක ලෞකිකත්වයේ තුල ආනිසංස 5ක් ලබාගෙන ලෝකෝත්තරත්වයෙන් ලැබෙන ආනිසංස 2 අපිට ලැබෙනකොට අපි හැමෝම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් නිවි සැනසී පැමිණ වැඩිය අපද ඔබද නිරතුරුවම සාදු නාදයෙන් ප්‍රාර්ථනා කරන එහෙත් වැඩපිළිවෙලක් නැති පැලහිටවල වතුර දාන්නේ නැති මම එහෙම මේ කිලුවේ තේරුම් ගන්න. ඒ නිසා ඔබ ආර්ය ශ්‍රාංගික මාර්ගය අනුගමනය කරමින් ඔබේ ලෞකිකත්වයත් ලෝකෝත්තරත්වයත් කියන ඔබේ ආර්ථයම දියුණු කරගෙන වහවහ සංසාර විමුක්තිය පිණිස මේ කුසලය ආශිර්වාදයක්ම වේවා කියන පැතුම ඇති කරන්න. පින්නතුනි කතමාච භික්ඛවේ සම්මා සති. එවිටයි ඔබ නිවැරදි සම්මා සතියක හොඳ සිහියකින් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා සතර සතිපට්ඨානේ වඩන් ආර්ය ශ්‍රාංගික මාර්ගය ගෘහස්ත ජීවිතයට ගලප ගන්න. එලෙසින් ඔබට නිවනින් සැනසෙන්නට මේ උතුම් ධර්මානුශාසනය උපකාර වේවායි. ලක්වැසි ලෝවැසි සැමසිත සතන් සැනසෙමින් නිවන් මඟ පසක් වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අද මේ උතුම් සද්ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්තෝ සදැහැති දායකත්වයෙන් කටයුතු කළ පුත්තලම ආනන්ද මාවතේ පදිංචි එල් හේමලතාද සිල්වා පින්වත් මහත්මියගේ සත් අරමුණයි 2021 ජනවාරි 31 දින මියගිය විශ්‍රාමික කේ සෝමාවතීද සිල්වා ආදරණීය බිරිඳ එවැගේම ඇල්ෆර්ඩ් සිල්වා එවැගේම ඇලෝජින් සුමනාවති සෝමාවතී මහත්මියගේ දෙමාපියන් එවැගේම සයිනේරිස් සිල්වා කරලයින් නෝනා හේමපාල මහත්මයාගේ දෙමාපියන් දෙපළ එවැගේම අශෝකාද සිල්වා මහත්මියගේ දෙමාපියන් වන වයි හේමලතා සුගතදාස එවැගේම ඉත්තෑපාන සුමන නාහිමිපාණන් වහන්සේට හා වයි.එම්. සෝමලතා මහත්මියට එවැගේම රණසිංහ මහත්මයාට කියන මේ නම් සිහිපත් කළ හැමට පිං දීමත් දායකත්වයේ දරන එම මහත්මයාගේ දරුවන්ට හා මුණුබුරු මිනිබිරියන්ට වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඉත්තෑපාන සුමන නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මේ උතුම් පින්කමෙහි සදැහැති දායකත්වයෙන් කටයුතු කරනවා එල් හේමපාලද සිල්වා මහත්මාණන්ගේ සත් සිතුම් පැතුම් සඵල වේවායි අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හැඳල වත්තල පදිංචි
දර්ශන සුබසිංහ මහත්මයා ඇතුළු පවුලේ සැම විසින් අරමුණු කරනවා මියගිය සියලු ඥාතීන්ට පින් දීම. සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝාෂ ප්‍රාර්ථනා කරමින් හැඳල වත්තල පදිංචි දර්ශන සුබසිංහ මහත්මයාණන්ගේ ඒ සත් සිතුම් පැතුම් සඵල වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ගොතුටුවේ පදිංචි ඉමාලි පෙරේරා මහත්මිය දෙපාර්ශ්වයේ මියගිය සියලුම දෙමාපියන්ට ඥාතීන්ට හෙල්පේ ආයතනයේ මියගිය වැඩිහිටියන්ට සේවකයින්ට සුමනා රත්නායක මෑණියන්ට මියගොස් අවුරුදු 6ක් පිරීම වෙනුවෙන් පුණ්‍යානුමෝදනා සිදු කිරීමත් සුජීවත්ව සිටින හර්බර්ට් ඔගස්ටින් පියාණන්ට සහ මොක්සලා ලෝචන එවැගේම නිරෝධ දරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයට සිත පැතීමත් කියන සත් සිතුම් පැතුම් ඇති කරගෙන තිබෙනවා. ගොතුටුවේ පදිංචි ඉමාලි පෙරේරා මහත්මිය එතුමියගේ සත් සිතුම් පැතුම් සඵල වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. හෝමාගම ගලවිලවත්ත පදිංචි අනෝමා විජේරත්න මහත්මිය සහ නිහාල් මද්දුමගේ මහත්මාණන් විසින් අරමුණු කරනව පුංචි බණ්ඩා විජේරත්න පියාණන්ට සහ දෙපාර්ශ්වයේම මිය පරලොව ගිය ඥාතීන්ට පින්දීම. එවැගේම සෝම ස්වාමීන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලු ස්වාමීන් වහන්සේලාට පුණ්‍ය ආනුමෝදනා කිරීමත්. එවැගේම යසෝමැණිකේ විජේරත්න මෑණියන්ට එවැගේම තරුෂ කුලතුංග පුතණුවන්ට හිරුෂ විජේරත්න පුතණුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ගලවිලවත්ත පදිංචි අනෝමා විජේරත්න මහත්මියගේ සහ නියාල් මද්දුමගේ මහත්මාණන්ගේ සත් සිතුම් පැතුම් සඵල වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙනිපිටිය උඩුකාව ඉහළවත්තේ පවුලේ සැම විසින් සදැහැති දායකත්වයේගෙන කරුණාවතී ලියනපත්තිරණ මෑණියන් ඇතුළු පවුලේ මියගිය සංසාරගත සියලු ඥාතීන්ට පින් දීමත් සුජීවත්ව සිටින ඩී.අයි. ලියනපතිරණ පියාණන් ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ධර්මාවබෝධය සැලසේවායි කියන උතුම් සිතුවිලි ඇතිව දෙනිපිටිය උඩුකාව ඉහළවත්තේ පවුලේ හැමගේ ඒ සත් සිතුම් පැතුම් සඵල වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නුගේගොඩ කන්දවත්ත පාරේ පදිංචි දෙසැම්බර් 19 වන දින උපන්දිනයේ යෙදී ඇති චරිත ජයසුමන මහත්මාණන් සහ පවුලේ සියලු දෙනා විසින් එතුමන්ට පුණ්‍යවන්ත වූ ජන්මදිනයකට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් එතුමන් අරමුණු කරනවා රත්මලාන බොරුපන පාරේ පදිංචිව සිට පරලොව සැපත් සුගතානන්ද ජයසුමන සීයා සහ සුසීමා ජයසුමන ආච්චියම්මට පින්දීමත් නුගේගොඩ එක්වත්ත පාරේ පදිංචිව සිට පරලොව සැපත් කොලින් පෙරේරා සීයා සහ ජෙනෙට් පෙරේරා ආච්චියම්මාට පින්දීමත් නමින් මිය පරලොව ගිය සැමට පුණ්‍යානුමෝදනා කිරීමත් එවැගේම වෙනත් අරමුණු ඔස්සේ සිහිපත් කරනවා. විශේෂ අරමුණක් ලෙස දෙසැම්බර් 19 වෙනි දිනට යෙදෙන චරිත ජයසුමන මහත්මයාගේ උපන් දිනයට සිත පැතීමත් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවපත් වේවා ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියන තුම් සිතුවිලිත් සුජීවත්ව වෙසෙන දෙමාපියන් සහෝයුරන් ඇතුළු පවුලේ සියලු ඥාති හිත මිතුරන්ට නිදුක් නිරෝගී සුවය පැතීමත් ධර්මදේශකයන්න් වහන්සේ වන අපිට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් ධර්මදේශනාව ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී පින්වතුන්ට ධර්ම ඥානය දියුණු කර ගැනීමට මේ උතුම් දේශනාවේ උපකාර වේවා කියන තුම් සිතුවිලි ඇතිව ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපතිව වැඩවිසු බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර පරම පූජනීය අවසරයි අපේ ධරණාගම කුසල ධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපවත් වී වදාළ සීල මහා සංඝරුවනට රට ජාතිය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට පින් දෙමින් මේ උතුම් පින්කමේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන සැමගේ සත් සිතුම් පැතුම් සඵල වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා
පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සාදු සාදු සාදු. ඒ උතුම් වූ සද්ධර්ම දේශනාව සිදු කළා වූ පින්වත් ස්වාමින් වහන්සේ අතුරුගිරිය අබේවීර ධර්මායතනය හා රිදීමාලියද්ද පුරාණ මහවිහාරය යන උභය මහා විහාරාධිපති කොළඹ දිස්ත්‍රික් පාලිගුරු උපදේශක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අවසරයි පූජ්‍යපාද කොටගම්වැල්ලේ සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවන් වූ ශාසනික සේවාවන් සිදු කිරීමට ශක්තිය, ධෛර්යය හා වාසනාව ලැබේවායි අප ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනය සමගින් බෞද්ධ ගුවන් විදුලියේ මේ පැයට නියමිත සද්ධර්ම දේශනාව මෙතකින් නිමාවට පත්වනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.